ඒ මෙතනින් ඉදිරියට යනකොට අපි දැන් අපිට ටික ටික ප්‍රතිපදා ඥාන දර්ශන විසුද්ධියට අයත් කරුණුත් අවබෝධ වෙන්න ඕනේ. චතුරාර්ය සත්‍යයත් අවබෝධ වෙන්න ඕනේ. ඒ තමයි මේ මග්ගමග්ග ඥාන දර්ශන විසුද්ධියේදී ඊ타ත්ම නිවැරදිව පැහැදිලිව ඒ මගට වැටෙන්න ඕනේ. පැහැදිලිවම. තථාගතයන් වහන්සේ මේ මග්ගමග්ග ඥාන දර්ශන විසුද්ධියට එනකොට යම්කිසි කෙනෙකුගේ මනස සිත එයාට සත්‍ය තුනක් ප්‍රකට වෙලා තියෙන්න ඕනේ. පළවෙනි එක තමයි දුක කියන එක ආර්ය සත්‍යක්මයි කියන එක හොඳට ප්‍රකට වෙලා තියෙන්න ඕනේ. බලවත් වෙලා තියෙන්න ඕනේ. අනිත් එක සමුදය කියන එක ආර්ය සත්‍ය, සමුදාය සත්‍ය හොඳට ප්‍රකට වෙලා බලවත් වෙලා තියෙන්න ඕනේ. අනිත් එක මාර්ග සත්‍ය. නිවන තම නැහැ. මාර්ග සත්‍ය කියන්නේ මගට අපි හරියටම අවතීර්ණ වුණා. හරියටම මගට බැස්සා කියන එක සත්‍යයක් කියන එක අවබෝධ වෙන්න ඕනේ. ඒතර මෙන්න මේ කරුණු තුන මේ මග්ගමග්ග ඥාන දර්ශන විසුද්ධියේදී හොඳට බලවත් වෙන්න ඕනේ. ප්‍රකට වෙන්න ඕනේ. හොඳට දර්ශනය වෙන්න ඕනේ. ඒක දර්ශනයක්. දට දර්ශනය වෙන්න ඕනේ. අපි ගිය සතියේ කතා කළා ඒ දුක කියන එක ආර්ය සත්‍යයක් කියන එක ප්‍රකට කරගත්ත අපි ditthi visuddhiyේදී යම් ආකාරයකට. හැබැයි ඒ ස්වභාවයම මේ වර්තමානයේ වෙනකොට ඒ ආකාරයෙන්ම තියෙනවද කියලා නැවත ප්‍රත්‍යවේක්ෂ කරලා බලන්න ඕනේ. මොකද අපි එදා ලබාගත් අවබෝධය අද වෙනකොට මනසින් ගිලිහිලා නම් අපි මගට හරියටම අවතීර්ණ වෙලා නැහැ. මොකද දුක කියන එක ආර්ය සත්‍යයක්. හැබැයි ඒක හරියටම අපට එදා වගේ මේ ditthi visuddhiයේදී අපි විස්තර කළේ එකින් එක කොටස් වශයෙන් අරගෙන. නාම රූප වශයෙන්, එතකොට ස්කන්ධ වශයෙන්, ධාතු වශයෙන්, ආයතන වශයෙන්, පටිච්ච සමුපාද වශයෙන් ඒ සෑම දෙයක්ම අපි කොටස් වශයෙන් වෙන් කළා එක එක කොටස්සේ ස්වභාවයන් අපි පෙන්නවා දුක කියන එක ආර්ය සත්‍යයක් කියන එක. හැබැයි එදා ලබාගත් මේ මනසේ අවබෝධය අදටත් වෙනස් නොවේ තියනවාද කියලා නැවත බුදුරජාණන් වහන්සේ දේශනා කරන ප්‍රත්‍යවේක්ෂ කළ බලන්න. ඒ කියන්නේ නැවත සිහි කළ බලන්න. ඒ මානසික මට්ටම අදටත් ඒ විදිහට තියනවාද? එහෙනම් අපි ඉන්නේ මග. එහෙම නැත්නම් එදා ඒ ප්‍රකට කරගත්ත ඒ දුක කියන එක ආර්ය සත්‍යයක්, සමුදය කියන එක ආර්ය සත්‍යයක් කියන එක අපි ප්‍රකට කරගත්තා කාංකා විතරණ විසුද්ධියනොත්, ditthi විසුද්ධියනොත්. එහෙනම් දැන් ඒක හැබැයි මනසින් අඩු වෙලා හරි, ගිලිහිලා හරි තියෙනවා නම් අපි මගෙන් පොඩ්ඩක් ඈත් වෙලා තියෙනවා. මග පොඩ්ඩක් වෙහිලා තියෙනවා. ඒක නිසා මග අපි දැන් හොඳට මෙතනදී පිරිසිදු කරගන්න ඕනේ, පැහැදිලි කරගන්න ඕනේ, නිර්වුල් කරගන්න ඕනේ. මොකද ඉදිරියේදී අපිට ඥාන නමයක් උපදවන්න තියෙනවා. තමයි උද්‍යව්‍ය ඥාන, භංග ඥාන, බයිතුපට්ඨාන ඥාන, ආදීනවානු දර්ශන ඥාන, නිබ්බිදා ඥාන, මුඤ්ඤිතු කම්මචිත ඥාන, පටිසංකානු දර්ශන ඥාන, සංකාර උපේක්ෂා ඥාන, සත්‍ය අනුලෝම ඥාන. මේ ඥාන ටික දැන් ඉදිරියට උපදවන්න තියෙනවා. එතකොට අපි චතුරාර්ය සත්‍යයෙන් මේ සත්‍ය තුනක් අපිට දැන් බලවත්ද කියන එක අපි නැවත සිහි කරලා බලන්න ඕනේ. දැන් මේ ධර්ම දේශනා මාලාව දිගටම ඇහුවනේ. දිගටම ඇහුවෙත්. එහෙනම් දැන් අද කියන එක තේරෙනවා. මොකද දැන් අපි අර ඊ타ත්ම පැහැදිලිවම දැනුත් කියන්නේ පැහැදිලිවම නමුත් අර ක්‍රමානුකූලව තමයි අපි මනස මෙතනට අරගෙන ආවේ. එතකොට සීල විසුද්ධිය සම්පූර්ණයි කියලා දැන් මනසට හොඳට ප්‍රකට වෙලා තියෙන්න ඕනේ. මගේ සීලේ කිසි අඩුපාඩුවක් නැහැ. ගැටලුවක් නැහැ. ප්‍රශ්නයක් නැහැ. මං ඒ සීල විසුද්ධිය නැමැති රතෙන් යා යුතු දුර ගිහිල්ලා මං ඒ රතෙන් බැහැලා මම ඊගාව රතයට ගොඩ වුණා. මේ සප්ත විසුද්ධින් හේවත් විසුද්ධි මාර්ගය බුදුරජාණන් වහන්සේ දේශනා කළේ රත විනීත සූත්‍රය අසුර කරගෙන. දන්නවනේ රත විනීත සූත්‍රය? රත 7කින් මේ ගමන අවසන් කරනවා කියන එක. එතකොට ඒ චිත්ත විසුද්ධිය නැමැති රතයට ගොඩ වෙලා ඒකෙන් යා යුතු දුර ගිහිල්ලා අපි ඒකෙන් බැහැලා ditthi විසුද්ධිය නැමැති රතයට ගොඩ වුණා.
ඒකෙන් යා යුතු දුර ගිහිල්ලා ඒ රතයෙන් බැහැලා අපි කාංකා විතරණ විසුද්ධිය නැමැති රතයට ගොඩ වුණා. ඒ කාංකා විතරණ විසුද්ධිය නැමැති රතයෙන් යා යුතු දුර ගිහිල්ලා අපි ඒකෙන් බැහැලා මග්ගමග්ග ඥාන දර්ශන විසුද්ධිය කියන රතයට ගොඩ වුණා. දැන් ඒකෙන් බහින්න තියෙන තව ටිකකින්. ඒකෙන් බැහැලා ඊගාවට ගොඩ වෙන්න තියෙනවා ප්‍රතිපදා ඥාන දර්ශන විසුද්ධිය කියන රතයට. ඒකිනුත් යා යුතු දුරක් තියෙනවා. ඒ තමයි අර නව මහ විදර්ශනා. ඒ ටික උපදවාගෙන ඒ රතෙන් බහින්න වෙනවා. ඊගාවට තියෙන්නේ ඥාන දර්ශන විසුද්ධිය කියන රතය. ඒක තමයි අවසාන රතය. ඒ රතයෙන් යා යුතු දුරක් තියෙනවා. සෝවන් සකෘදාගාමි අනාගාමි අරියත් සතර මාර්ග සතර ඵල. ඒ රතෙන් බහින්නේ නිවනට. පැහැදිලිද? මේ උපමාව අරගෙන බුදුරජාණන් වහන්සේ මේ විසුද්ධි මාර්ගයේ දිගෑරිය. එහෙනම් අපි දොර දිට්ඨි විසුද්ධියේදී දොර දුක කියන එක ආර්ය සත්‍යයක් කියලා ප්‍රකට කරගත්තා. මම ගිය සතියේ ඒක ඉතුරු කොටස කියලා තියෙනවා. ගිය සතියේ කිව්වා මේක ඉතුරු කොටස. කලින් කොටස දෙක කියන්නේ අද ඉතිරි කොටස. එතකොට දුක කියන එක ආර්ය සත්‍යයක් කියලා දැන් ගිය සතියේ ගත්ත ස්කන්ධ පහ අසුරු කරගෙන. අතර අද ගන්නවා ආයතන 6 අසුරු කරගෙන. ආයතන 6ක් තියෙනවනේ. ඒක දන්නවද? ස්කන්ධ පහක් තියෙන බව දන්නවා. ආයතන 6 තමයි ඇස, කන, නාසය, දිව, ශරීරය, සිත. දැන් බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ මේ 6 තියෙන්නේ දුක්ඛ ස්වභාවයක්. සැප ස්වභාවයක් නෙමෙයි. ඒක ආර්ය සත්‍යයක් කියලා එදා යම් ආකාරයකට අවබෝධ කළාද ඒ ස්වභාවයෙන්ම අදටත් නොවෙනස්ව මනසේ තියනවද කියලා තමයි ප්‍රත්‍යවේක්ෂා කරන්නේ. ප්‍රත්‍යවේක්ෂා කරනවා කියන්නේ නැවත හැරිලා බැලීමක්. එහෙනම් ඇස කියන එකේ තියෙනවා දැන් එදා දේශනා කරපේවා මේ සුළු වශයෙන් කියන්නේ එදා විස්තර වශයෙන් දේශනා කළා තියෙනවා. ඇසේ තියෙනනේ පීඩන ස්වභාවයක්. පීඩනයක් කියන්නේ නිරන්තරයෙන් මනසට පීඩනයක් ඇති කරනවා මේ ඇස රැකගන්න කියන එක. එන්නේ පීඩනයක් ඇති කරනවානේ. ආරක්ෂා කරගන්න, රැකගන්න කියන එක සිතට. ඒ වගේම ඒ පීඩන ස්වභාවය මහ වදයක් සිතට. කරදරයක් නේ. ඒ ඇස ගැන නිරන්තරයෙන් කල්පනාවෙන් ඉන්න එපා. නේ. හරි පරිසම් කරන්න ඕනේ. කල්පනාවෙන් ඉන්න ඕනේ. ඒක මනසට වදයක් නේ. එතකොට ඒකේ තියෙන්නේ ඒ පීඩන ස්වභාවයත් එක්කම සංකත ස්වභාවයක්. සංකතයි කියන්නේ හේතු ප්‍රත්‍යයෙන් ඕනේ හදන්න. ඒකක් දැන් දන්නවා. දැන් එකක් කියනවා අපි දන්නවා ඇසක් කියලා එකක් නැහැ කියලා දැන් දන්නවනේ. තියෙන්නේ සතර මහා ධාතුන්ගේ ක්‍රියාවක්නේ. ඒ සතර මහා ධාතුන්ගේ ක්‍රියාව වර්තමානයේ කම්ම චිත්ත ඍතු ආහාර කියන ප්‍රත්‍ය හතරෙන් අරන් යන්නේ. දැන් එන හේතු ප්‍රත්‍යෙන් අරන් යන්නේ. ඒතකොට ඒකත් මහ වදයක්නේ. හේතු හැදුන්නේ නැත්තම් මේක පවතින්නේ. කර්මය ප්‍රත්‍ය උනේ නැත්තම් සීත උෂ්ණ සමව ආධාර කලේ නැත්තම් ආහාර නිරන්තරයෙන් ලැබුණු නැත්තම් සිතේ ප්‍රවෘත්තිය නැත්තම් මේක ඉවරයි. ක්‍රියාත්මක වෙන්නේ එහෙනම් හේතු ප්‍රත්‍යෙන් හටගත්තේ. ඒතර පීඩන ස්වභාවයක් තියෙනවා සංකත ස්වභාව හේතු ප්‍රත්‍යයෙන් ඕනේ හදන්න සංతాප ස්වභාවයක් තියෙනවා. ඒ කියන්නේ දෙවිල්ලක්. ඒ මොකද්ද දෙවිල්ල? මේක ඉස්සරහට දාලා රූප බලන්න. සිතට දෙවිල්ලක් එන්නේ නැද්ද? එනවනේ නිරන්තරයෙන්. ඇස ඉදිරියට දාලා ලස්සන රූප හොයන්න බලන්න කියලා සිතට වදයක් දෙන්නේ නැද්ද? ඒ තමයි දෙවිල්ල. එනවනේ එහෙම එක. දැන් ඇසෙන් මොනවද හොයන්නේ නිරන්තරයෙන්ම? ලස්සන රූපනේ, මනරම් රූප, දැකොම් කළු රූප, අලංකාර රූපමනේ හොයන්න කියන්නේ. අවලක්ෂණ රූප, විරූපී රූප, විකෘති රූප බලන්න ඇස ඉදිරියට දානවද? දාන්නේ. දෙක දෙවිල්ල නෙමෙයි. ඒක දෙවිල්ල. විපරිණාම ස්වභාවයක් තියෙනවා. පෙරලනවා. කොහොමද පෙරලන්නේ? ඇසක් නැහැ තියෙන්නේ සතර මහා ධාතුවේ සුද්ධාෂ්ටක කලාපේ ක්‍රියාවක් චිත්තක්ෂණ 17ක් තුළ පෙරලනවා. නැද්ද? හරිද එතකොට? ඒතර පීඩන ස්වභාවයක් තියෙනවා නිරන්තරයෙන් මේක රකින්න ආරක්ෂා කරන්න පරිස්සම් කරන්න කියන එක. නිරන්තරයෙන් පීඩන ස්වභාවයක් තියෙනවා. ඒතර හේතුන්ගෙන් ඕනේ හදන්න
එතකොට දෙවිල්ලක් තියෙනවා. මෙයා ඉස්සරහට දාලා හොයන්න කියන්නේ මනරම් මේවා ලස්සන ඒවා. දෙකම කළු ඒවා. විපරිණාම ස්වභාවයක් තියෙනවා. මේ චතුර්විධ දුක්ඛ ස්වභාවයන් තියෙනව නේද? අදටත් ඒ අවබෝධය අදටත් එහෙමම තියෙනවද? වෙනසක් නැතුව. පැහැදිලිද කියන එක? එහෙනම් මගේ ඉන්නේ. ඒ කියන්නේ නිවැරදි මගේ ඉන්නේ. හරියටම මගට බහැලා තියෙනවා. ඒ කියන්නේ වර්තමානයේ ප්‍රායෝගික ජීවිතයේදී ඒ දර්ශනය නිවැරදිව සෑම මොහොතකම සතිය හා යෝනිසෝ මනසිකාරයේ ආධාරයෙන් ඒ දර්ශනය නිවැරදිව දකිනවා. පැහැදිලිද කියන්නේ? පැහැදිලිුන්නේ නැද්ද? එහෙනම් ඇසේ ස්වභාවය තියෙනවනේ. ඒතර ඇසේ නෙමෙයි තියෙන්නේ අර සතර මහා ධාතුන්ගේ අපි මේ ඇස කියලා කතා කරාට දැන් ඊගාවට දැන් කන. හැබැයි කනක් නැහැනේ. සතර මහා ධාතු සුද්දාෂ්ට කලාපේ ක්‍රියාවක් නැති. හැබැයි මේ කනත් පරිස්සම් කරන්න කියලා මනසට නිරන්තරයෙන් පීඩනයක් ඇති කරන්නේ නැද්ද? පරිස්සම් කරන්න කිව්වද? පරිස්සම් කරන්න කියලා නිරන්තරයෙන් මනසට පීඩනයක් ඇති කරනවාද මේක රැක ගන්න ඕනේ, මේක ආරක්ෂා කර ගන්න ඕනේ, මේක පරිස්සම් කර ගන්න ඕනේ කියලා. එනවනේ. හැබැයි ඔක හේතුන්ගෙම නෙමෙයිද හැදෙන්නේ. හේතුන්ගෙන් හැදෙන්නේ. අර ඇස වගේම කම්ම චිත්ත ඍතු ආහාර කියන ප්‍රත්‍ය හතරෙන්ම නෙමෙයිද මේකේ ක්‍රියාව පවතින්නේ? කනේ ක්‍රියාව නෙමෙයි සුද්දාෂ්ට කලාපේ ක්‍රියාව. කනක් නැහැ. සුද්දාෂ්ට කලාපේ ක්‍රියාවක් තියෙනවා. ඒතොර ඒක හේතු ප්‍රත්‍යයම කම්ම චිත්ත ඍතු ආහාර. ඒ ප්‍රත්‍ය හතරෙන් නේද පවතින්නේ. ඒක මහ වදයක් නෙමෙයිද? කරදරයක් නෙමෙයිද? දෙවිල්ලක් ඇති කරන්නේ නැත්. සංతాප ස්වභාවයක්. ඒ කියන්නේ මේක ඉස්සරහට දාලා මොනවද හොයන්න කියන්නේ? මිහිරි ශබ්ද. නැත්. මනසට නිරන්තරයෙන් දෙවිල්ලක් ඇති කරනවා මිහිරි ශබ්ද. කන ඉස්සරහට දාලා. නැද්ද? හැබැයි සිත හොයන්නේ කන දාන්නේ ඉස්සරහට. ඒක කන නෙමෙයි අර සතර මහා ධාතුන්ගේ ක්‍රියාවයි දාන්නේ. අර සතර බාහිර සතර මහා ධාතුන්ගේ ක්‍රියාව ගන්න. ඒකනේ ගන්නෙ. ඒතර ක්‍රියා දෙක එකතුවන්නේ තියෙන්නේ. දැන් දෙවිල්ලක් නේද? වදයක්. නිරන්තරයෙන්ම ඒතර මේ සතර මහා ධාතුන්ගේ ක්‍රියාව ඉස්සරහට දාලා ගන්න කියන්නේ මිහිරි ශබ්ද. හැබැයි ශබ්ද මිහිරි වුණත් සතර මහා ධාතුන්ගේ ක්‍රියාවයි. අමිහිරි වුණත් සතර මහා ධාතුන්ගේ ක්‍රියාවයි. හීන වුණත් සියුම් ශබ්දයක් වුණත් විශාල ශබ්දයක් වුණත් සතර මහා ධාතුන්ගේ ක්‍රියාවයි නේ තියෙන්නේ. එහෙනම් එතකොට හේතුන්ගෙන් ඕනේ හදන්න. එතකොට නිරන්තරයෙන්ම දැවිල්ලක් තියෙන්නේ. පෙරලනවා. පෙරලනවා කියන්නේ විපරිණාමයි. මේක වදයක් නෙමෙයිද? ඒ චිත්තක්ෂණ 17යි අවශ්‍ය. ඒ 17ක් තුල පෙරලනවා. නැවත නැවත පෙරලනවා. නැවත නැවත පෙරලනවා. නැවත නැවත පෙරලනවා. එතකොට පීඩන ස්වභාවය, සංකත ස්වභාවය, සංతాප ස්වභාවය හා විපරිණාම ස්වභාවය කියන මේ චතුර්විධ දුක්ඛ ස්වභාවයන් මේ සුද්දාෂ්ටක කලාපේ තියෙනවද නැද්ද? ඒ කාර්ය සත්‍යද? කාර්ය සත්‍යය. ඒ තමයි දුක්ඛාරය සත්‍යය. එහෙනම් එදායේ ditthi visuddhiyේදී ඇති කරගත්ත ඒ ප්‍රකට කරගත්ත දුක්ඛාරය සත්‍යය දැන් මග්ගමග්ග ඥාන දර්ශන විසුද්ධියේදී අපි ප්‍රත්‍යවේක්ෂා කරලා බලනවා එදායේ ලබාගත් අවබෝධය තුල ඒ මානසිකාරය එදා යම් ආකාරයක පැවතුනාද අදටත් ඒ මානසිකාරය මේ ප්‍රායෝගික ජීවිතයේ තියෙනවද? එතකොට යන්නේ අපි දුක්ඛාරය සත්‍ය අවබෝධයත් එක්ක. පැහැදිලි වුනේ නැද්ද තාම? නිරවුල් වුනේ නැද්ද? එදා ලබාගත්ත නාම රූප විභාගයේදී ලබාගත් අවබෝධය අදටත් ඒ ආකාරයෙන් වෙනස් නොවි තියෙනවා. මොකද අද වෙනස් වෙලා නම් දැන් එහෙනම් අපි ආයේ දුක්ඛාරය සත්‍ය ආයි ප්‍රකට කරගන්න වෙනවා. මොකද අවබෝධ කරන්න එපේ දුක්ඛාරය සත්‍ය. සමුදය අයින් කරන්න ඕනේ. නිවන සාක්ෂාත් කරන්න ඕනේ මාර්ගයට අවතීර්ණ වෙන්න ඕනේ. මාර්ගයට බහින්න ඕනේ. මාර්ග සත්‍ය. එහෙමනම් නාසෙත් නැද්ද ඔය හතරම පීඩන ස්වභාවය නිරන්තරයෙන්ම ඔක ආරක්ෂා කරගන්න රැක ගන්න පරිස්සම් කරගන්න කියලා මනසටින් පීඩනයක් දෙන්නේ නැද්ද? ආරක්ෂා කරගන්න ඕනේ නේ. ඔව්. හැබැයි ඒකේ ආරක්ෂාවෙන්
කවද කොහම කොතනදී මොන ආකාරයට නැති වෙනවද කියන එක දන්නේ නැහැ. හැබැයි ආරක්ෂා කරගන්න ඕනේ. අදත් ආරක්ෂා කරගන්න බලාපොරොත්තු වෙනවා. හෙටත් ආරක්ෂා කරගන්න බලාපොරොත්තු වෙනවා. හැබැයි හෙට මරණය වෙන්නේ නැහැ කියලා කියන්න බෑ. එතකම්ම ආරක්ෂා කරගන්න බලාපොරොත්තු වෙනවා. එතකම්ම මනසට පීඩනයක් දෙනව නේද ඔක රකින්න කියලා. මරණ මංචකයේදීත් ඔක රකින්න කියලා තමයි පීඩනයක් දෙන්නේ. නැද්ද? හේතු ප්‍රත්‍යයෙන් ඕනේ නේද හදන්න. නාසයක් නැතිනේ සුද්දාෂ්ටක කලාපේ ක්‍රියාවක්. එතකොට මේ සුද්දාෂ්ටක කලාපේ ක්‍රියාව පවතින්නේ කම්ම චිත්ත ඍතු ආහාර කියන ප්‍රත්‍ය හතරෙන් නේද? එතකොට හේතුන්ගෙම නේ හැදෙන්නේ. එහෙනම් මෙයාව ඉස්සරහට දාලා මොනවද හොයන්නේ? සුවඳ. සිතට නිරන්තරයෙන් දැවිල්ලක් එන්නේ නැද්ද සුවඳම හොයන්නේ? ඒ දුර්ගන්ධයව පිළිකුල් කරනවානේ. ඒව එපා. මොන හොයන්න කියලාද මෙයාව ඉස්සරහට දාන්නේ? සුවඳ හොයන්න. ඒ දැවිල්ලක් නෙමෙයිද? මනසට. වදයක් නෙමෙයිද? පෙරලනවා. විපරිණාමයි. චිත්තක්ෂණ 17යි. 17ක් තුල පෙරලනවා. නාසයට නෙමෙයි චිත්තක්ෂණ 17 අවශ්‍ය තියෙන්නේ සතර මහා ධාතුන්ගේ ක්‍රියාවට. චිත්තක්ෂණ 17ක් ආයුෂ පෙරලනවා. ආයි අර කම්මචිත්ත ඍතු ආහාර කියන ප්‍රත්‍ය හතරෙන් ආයි සකස් කරනවා. ආයි චිත්තක්ෂණ 17යි පෙරලනවා. ආයි කම්මචිත්ත ඍතු ආහාර කියන ප්‍රත්‍ය හතරෙන් ආයි මේ පිළියෙල වෙනවා. ආයි පෙරලනවා. විපරිණාම ස්වභාවයක් තියෙනවද? වදයක් නෙමෙයි දුක. එහෙනම් ඒ චතුර්විධ දුක්ඛ ස්වභාවයන් පීඩන ස්වභාවය, සංකත ස්වභාවය, ਸੰతాප ස්වභාවය, විපරිණාම ස්වභාවයන් කියන්නේ මේ චතුර්විධ දුක්ඛ ස්වභාවයන් එදා අවබෝධ කරගත්තද යම් ආකාරයකට අදටත් ඒ ස්වභාවයම දැర్శණය වෙනවද? එහෙනම් මග ඉන්නේ. මග හරි. මාර්ගයට වැටලා ඉන්නේ අපි මාර්ගයෙන් එහෙනම් පැනලා නැහැ තාම කොහටවත්. නිවැරදි මග යන්නේ. ඒ තමයි. ඒතර මග ඥාන දර්ශන විසුද්ධියේදී මේ සත්‍ය තුන හොඳට ප්‍රකට වෙන්න ඕනේ. ඒ කියන්නේ නිවන හැර අනිත් තුන. දුක කියන එක ආර්ය සත්‍යයක්. එතකොට සමුදය කියන එක ආර්ය සත්‍යයක්. දෙකක් කියනවා අපි මේ ටික කියලා. හේතු ප්‍රත්‍යයට අනුව කොහොමද මේක ආර්ය සත්‍යයක් වෙන්නේ? ඒ කියන්නේ සමුදය කොහොමද ආර්ය සත්‍යයක් වෙන්නේ කියන එක. දැන් දිව රැක ගන්න කියලා නිරන්තරයෙන් මනසට පීඩනයක් එන්නේ නැද්ද? ආරක්ෂා කරගන්න ඕනේ. මොකක් හරි අනතුරක් වුණා කාලා ඉවරයි. බටේකින් තමයි තාන්නේ. බෑනි? එම ගන්න බෑ. එහෙනම් නිරන්තරයෙන් මනසට පීඩනයක් ඇති කරනව නේද රැක ගන්න ආරක්ෂා කරගන්න. ඒක වදයක් නෙමෙයි. හේතුන්ගෙන් නෙමෙයි හදන්න ඕනේ. ඒ දිවක් නැහැ. තියෙන සුද්දාෂ්ටක කලාපේ ක්‍රියාවක්. ඒ ක්‍රියාව ප්‍රත්‍යයෙන් උපන්නේ. ප්‍රත්‍යයෙන් සකස් වෙන්නේ. ඒ කියන්නේ කම්මචිත්ත ඍතු ආහාර. ප්‍රත්‍ය හතරෙන් සකස් වෙන්නේ. හැබැයි දැන් මෙයා ඉස්සරහට දානවා. මොකටද? සිත් හොයන්නේ. මොන සිත්? රසය පිළිබඳව සිත් හොයන්නේ. හැබැයි ඒ රසය මිහිරි වෙන්න ඕනේ. නැද්ද? අමිහිරි වෙන්න බෑ. දෙවිල්ලක් නෙමෙයිද? දෙවිල්ලක් නෙමෙයි. මනසට නිරන්තරයෙන් දෙවිල්ලක් එන්නේ මොනවාද ඉස්සරහට දාලා හොයන්නේ? රසය මිහිරි රසය පිළිබඳව සිත් හොයන්නේ. ඒක දෙවිල්ලන්නේ. උදේටත් ඕනේ එහෙම, දවල්ටත් ඕනේ එහෙම. රාත්‍රියටත් එහෙමම ඕනේ. එතකොට ਸੰతాප ස්වභාවයක් තියෙනවනේ. වදයක් නෙමෙයිද? පුජ්‍යලයකුත් නැති, සත්වයකුත් නැති, කෙනෙකුත් නැති, ජීවයකුත් නැති. ක්‍රියාමාත්‍රයක් විතරක් ඇති ධර්මතාවයක මේ පීඩන ස්වභාවයත්, මේ සංකත ස්වභාවයත්, මේ ਸੰతాප ස්වභාවයත් හා මේ විපරිණාම ස්වභාවයත් කියන මේ චතුර්විධ දුක්ඛ ස්වභාවයන් නැද්ද? තියෙනවා. එහෙනම් නිරන්තරයෙන් දැවිල්ලක් එන්නේ නේ. විපරිණාමයි. පෙරලනවා. ඒ දිව්‍ය ආයශ චිත්තක්ෂණ 17යි. චිත්තක්ෂණ 17. ඒතකොට චිත්තක්ෂණ 17ක් කියන්නේ දන්නවනේ. තත්පරයක් ලක්ෂයකට බෙදුවත් ඊටත් වඩා කෙටි කාලයයි. විපරිණාමයි. එහෙනම් කය දැන් කය රකින්න කියලා මනසට පීඩනයක් දෙන්නේ නැද්ද? මේක දැන් කොච්චර කාලයක් රකින්න කියලා පීඩනයක් දෙන්නේ? මේ කාල නියමයක් නැහැ. මැරෙනකම්
හැබැයි මරණ අවස්ථාවේ තව චුට්ටක් හරි මේක රැකගන්න මනසට පීඩනයක් දෙනවද නැද්ද? නිරන්තරයෙන්. තව චුට්ටක් හරි වෙලා ඉන්න. කෝටියක් හරි දීලා තව සුමානයක් ඉන්න පුළුවන් නම් කෝටි ගාණක් අතේ සල්ලි තියෙනවා නම් ධනවත් නම් කෝටියක් හරි දීලා තව සතියක් හරි ඉන්න පීඩනයක් දෙනවද නැද්ද? දෙනවනේ. ඒක වදයක් නෙමෙයි. වදයක් නෙමෙයි. හේතු ප්‍රත්‍යයෙන්ම ඕනේ නේද හදන්නේ. මේ කයට ඇති සියලුම කොටස් හේතු ප්‍රත්‍යයෙන් හටගන්නේ. ඒ තමයි කම්ම චිත්ත ඍතු ආහාර. කර්මයෙන් නිරන්තරයෙන් මේ ශරීරයේ සියලුම රූප කලාප සකස් වෙනවා. සිතේ ප්‍රවෘත්තිය නිසා, සිතේ පැවැත්ම නිසා නිරන්තරයෙන් මේ ශරීරයේ සියලුම කොටස් වල පැවැත්ම තියෙනවා. සීත උෂ්ණ සමෝ තියෙන තාක්කල් මේ ශරීරයේ කොටස් වල පැවැත්ම තියෙනවා. ගන්න ආහාරේ පැවැත්ම තියෙනවා. එහෙනම් ප්‍රත්‍යයෙන්ම නේද සකස් කරන්න ඕනේ. දෙවිල්ලක් එන්නේ නැද්ද ඔකට? මොකටද? පහස හොයන්නේ. නැද්ද එහෙම දෙවිල්ල? ආවද නැද්ද? තාමත් තියෙනවද? හෙටත් තියෙනවා. සුවපහසෙන් දක්වන්න නිදා ගන්න. නැත්. දැන් බිම වාඩි වෙන්න බැරි උනාට. දැන් එතකොට බලන්න එහෙනම් මේ කය ඉස්සරහට දාලා මොනවද හොයන්නේ අපි? දෙවිල්ලන්නේ තියෙන්නේ. හැබැයි පෙරලනවා. විපරිණාමයි. මේ ශරීරයේ සෑම කොටසකම ආයුෂ චිත්තක්ෂණ 17යි 17ත් තුන පෙරලනවා. විපරිණාමයි. ඇති වෙනවා ඇති වෙන සෙනෙන් නැති වෙනවා. නැති වෙනවා ඇති වෙන සෙනෙන් ඇති වෙනවා ඇති වෙන සෙනෙන් නැති වෙනවා. නැද්ද? එහෙනම් මේ චතුර්විධ දුක්ඛ ස්වභාවයෙන් තියෙනවා කයි. ආර්ය සත්‍යයද? නැද්ද? විපරිණාමය. එතකොට එහෙනම් පෙරලනවා. මනස මේ මනස රැකගන්න ආරක්ෂා කරගන්න කියලා සිතට වද දෙන්නේ නැද්ද? ඇයි මේක ප්‍රවෘත්තිය මැදින් අතරක් එහෙම නැත්නම් කොයි වෙලාවෙ හරි මේ සිතේ ප්‍රවෘත්තිය නැති වුණොත් මොකද වෙන්නේ? එදාට ඉවරයි. මල්ශාලාවට කෝල් එකක් දෙන්න එනවා. අනිවාර්යෙන් දෙන්න එපේ. ඔව්. දැන් එහෙනම් මේක රැකගන්න කියලා මනසට පීඩනයක් දෙන්නේ නැද්ද? හැබැයි සිතකුත් නැහැ. තියෙනවා නම් කමන්නේ. සිතක් තියනවද? සිතක් නැහැ. ඔක ඇතුලේ. ස්ථිරව පවතින එකක් නැහැ. හටගන්න සිතක් තියෙනවා. ඒ සිත හටගන්නේ ඇසයි රූපය නිසා. නැද්ද? කනයි ශබ්දය නිසා. නැත්තම් සිතක් තියෙනවද? නාසයයි ගන්ධය නිසා සිතක් හැදෙනවා. දිවයි රසය නිසා සිතක් හැදෙනවා. ශරීරයේ පහසයි නිසා සිතක් හැදෙනවා. මනසයි අරමුණු නිසා සිතක් හැදෙනවා. මනසේ ප්‍රවෘත්තිය නිසා අරමුණු ගන්නවා. ස්ථිර පවතින සිතක් නැහැ. එහෙනම් නැති දෙයක් තියාගන්න පීඩනයක් ඇති කරනවද නැද්ද? පීඩන ස්වභාවයක්. හේතුන්ගෙන් ඕනේ හදන්නේ. හේතුන්ගෙන් නෙමෙයිද හැදෙන්නේ? ඇසයි රූපය නිසා සිත. ඒ හේතුන්ගෙන් හැදුවේ. අවසානයේ චුති ප්‍රතිසන්දි දෙක සම්බන්ධ කරන්නේ හේතුන්ගෙන්. සංකාරපච්චය විඥාන. කර්ම මත විඥාණය අණ්ඩජ ජලාබුජ සංසේදජ උපපාතික. විතරයක් ඇතුළට මෞකසකට කුණු කාණු පල් වතුර වලට උපපාතික. දිව්‍ය ලෝක, නිරය, പ്രേත ලෝකය, රූපාවචර බ්‍රහ්ම ලෝකය, අරූපාවචර බ්‍රහ්ම ලෝකය. උපපාතික. එතකොට එතනත් හේතුන්ගෙන් හැදුනේ. සංකාරපච්චය විඥාන. එහෙනම් සිතක් තියෙන දුක ඇතුලේ. ඒත් නේ. හැබැයි රැකගන්න පීඩනයක්. ඒතොර හේතුන්ගෙන් මොනේ හදන්න. දැන් ඔක දාන ඉස්සරහට. මොකටද? ඉතු වෙන අරමුණු ගන්න. ඉෂ්ඨාරම්මන. අනිෂ්ඨාරම්මන බෑ. ඒ කියන්නේ බලාපොරොත්තු කඩ වෙන්න බෑ. අරමුණ ඉතු වෙන්න ඕනේ. ඒක නෙමෙයිද සිතින් බලාපොරොත්තු වෙන්නේ. අරමුණ ඉතු වෙන්න එපේ. නැත්තම් ශෝකය, කනගාටුව, හැඬීම, දුක්ඛ දෝමනස්ය. දර සිත ඉස්සරහට දාලා ඉෂ්ඨාරම්මන නේද හොයන්නේ. වදයක් නෙමෙයිද? වදයක් නෙමෙයි. එහෙනම් මේ චතුර්විධ දුක්ඛ ස්වභාවයන් මේ හයේම තියෙනවද? තියෙනවා නේ. එහෙනම් ඒක ඉදා අපි අර ditthi visuddhiyේදී අපි ඒක ප්‍රකට කරගත්තා. හැබැයි ඒ ප්‍රකට වෙච්ච ස්වභාවයන් ඒ මනෝභාවය එහෙම නැත්නම් ඒ මානසිකාරය ඒ ලබාගත් අවබෝධය අදටත් වෙනස් නොවී තියෙන්න ඕනේ ප්‍රායෝගික ජීවිතයේදී. එතකොට අපේ මනස තියෙන්නේ දුක්ඛාර සත්‍ය අවබෝධයත් එක්ක.
තේරෙනවද කියන එක. එහෙම නැත්නම් එදා අපි ටික දවසක් ඒ පිළිබඳව පරීක්ෂා කරලා බලලා ඒ ලබාගත් අවබෝධය අද වෙනකොට මනසින් නැවත ගිලිහිලා නම් නැවත ආයෙක ඇතුල් කරන්න වෙනවා මනසට. තේරෙනවද කියන එක. ඒක තමයි ප්‍රායෝගික ජීවිතයේ සතිය හා යෝනිසෝ මනසිකාරය කියන එක මේ චතුරාර්ය සත්‍ය අවබෝධ කරගෙන අරිහත්ත්වයට යනතුරු මේ සතිය හා යෝනිසෝ මනසිකාරයට මනසින් ගිලිහෙන්න දෙන්න එපා. තේරෙනවද? එතකොට ප්‍රායෝගික ජීවිතේ නිරන්තරයෙන් කොහොමද ඉන්න ඕනේ? වැඩ කටයුතු කරන්න. ඒකේ ගැටලුවක් නැහැ. රස්සාව කරන්න. උයන්න පියන්න. සියලු දේවල් කටයුතු කරන්න. හැබැයි සතිය හා යෝනිසෝ මනසිකාරයත් එක්ක ඉන්න ඕනේ. දැන් එතකොට අපි ඒ ආකාරයෙන් ආයතන පිළිබඳව දුක ඒ ආකාරයෙන් ප්‍රකට කරගත්තා. ආරි සත්‍යයක් කියලා. දැන් සමුදය තුලින් ඒක තවත් බලවත් කරගන්න ඕනේ. දුකක්මයි තියෙන්නේ දුකට හේතුවක් තියෙනවා කියන එක. ඒ කියන්නේ සමුදය කියන එකත් අපි කාංකා විතරණ විසුද්ධියේදී යම් ආකාරයකට බලවත් කරා. කාංකා කියන්නේ සැකය. ඒතර සැකේ නැති කරගත්තා හේතු ප්‍රත්‍යයමයි හටගන්නේ කියන එක අපි අවබෝධ කරගත්තා තේරුම් ගත්තා. ඒ කොහොමද? පටිච්ච සමුප්පාදයෙන්. දැන් පටිච්ච සමුප්පාදයෙන් අපි තවදුරටත් අර දුක්ඛාරය සත්‍ය කියන එකත් බලවත් කරගෙන සමුදය කියන එකත් ප්‍රකට කරගත්තා කාංකා විතරණ විසුද්ධියෙන්. ඒ කොහොමද? අවිද්‍යාව පත්‍ය සංඛාරා. දන්නව නේද? සංඛාර පත්‍ය විඥාන පත්‍ය නාම රූපං නාම රූප පත්‍ය සලආයතන සලආයතන පත්‍ය පස්ස පස්ස පත්‍ය වේදනා වේදනා පත්‍ය තණ්හා තණ්හා පත්‍ය උපාදාන උපාදාන පත්‍ය භව භව පත්‍ය ජාති ජාති පත්‍ය ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස්ස උපායස සම්භවಂತಿ. දැන් මේ ප්‍රවෘත්තියට ඉඩ දීම තුල ඒ කියන්නේ පැවැත්මට ඉඩ දීම තුල මේ ක්‍රියාදාමයට අනිවාර්යෙන් අපිව ගෙනලා තිබ්බේ ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස්ස උපායාස කියන මත නෙමෙයිද? ඒ උඩ නේද මේක තියලා තියෙන්නේ. ඒක දුකක් නෙමෙයිද? දැන් වර්තමානයේ ජරාව නැද්ද? ව්‍යාධි නැද්ද? මරණය නැද්ද එන්නේ? ශෝකය, කනගාටු, හැඬීම්, වැළපීම්, කායික දුක්, මානසික දොම්නස්, ප්‍රියන්ගෙන් වෙන්වීම, අප්‍රියයන් එක්වීම, කැමැති දේ නොලැබීම, අකමැති දේවල් ලැබීම, ඒ සියල්ල මේ දැන් වර්තමානයේ මේ ප්‍රායෝගික ජීවිතයේදී උරුමද නැද්ද? උරුමයි. ඒවා සැපද? දුක්. හරිනේ. දැන් දුකට හේතුව මොකක්ද? දුකට හේතුව තමයි ආශ්‍රව. ආශ්‍රව කියන්නේ චන්දරාගය. එහෙම නැත්නම් තෘෂ්ණාව. චන්දරාගය, තෘෂ්ණාව, ආශ්‍රව ඔයකම අර්ථයයි තියෙන්නේ වචනවල. දැන් අපි ওই දුක විඳින ගමන් දැන් මේ ප්‍රායෝගික ජීවිතයේදී වර්තමානයේ අපිට ජරා, ව්‍යාධි, මරණ, ශෝක මේ ඔක්කොම අපිට ලැබෙනවනේ දැන්. හැබැයි අපි ඒ ශණයෙන් අපි හේතු හදනව නේද? ඒ මොකක්ද? ආශ්‍රව. මේ තරම් මේ දුක් ජරා ව්‍යාධි මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස්යන් විඳ 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 අපි කාමයන්ට ඇලෙනවද නැද්ද? ඉතින් කාමාශ්‍රව. ඉතින් හේතුව හදනවනේ අපි. මොකද්ද හදන හේතුව? දුකට හේතුව හදන්නේ. කාංකා විතරණ විසුද්ධියේදී අපි ප්‍රකට කරගත්තා. පැහැදිලිද මං කියපු එක දැන් මෙතන? ඇයි ආශ්‍රව කියලා කතා කරේ? අවිද්‍යාවට ප්‍රත්‍ය ආශ්‍රව. ආශ්‍රවට ප්‍රත්‍ය අවිද්‍යාව. දැන් අවිද්‍යාවෙන් පටිච්චසමුප්පාදය පටන් ගත්තට බුදුරජාණන් වහන්සේ අවිද්‍යාවටත් හේතුවක් පෙන්නනවා. මොකද්ද? ආශ්‍රව. කාමාශ්‍රව, භවආශ්‍රව, ditthි ආශ්‍රව. මේ ආශ්‍රවයන්ගේ ප්‍රහීණය එහෙම නැත්නම් ආශ්‍රවයන්ගේ අවසානය තමයි නිවන. ආශ්‍රවයන් තියෙන තාක්කල් තර බුදුරජාණන් වහන්සේ උතුම් වූ සම්බෝධියටපත් උනේ පාන්දර යාමේ ආශ්‍රක්කේශ්වර ඥානය උපදවලා. සියලු ආශ්‍රවයන් ෂේ කරලා. කාමාශ්‍රව, භවආශ්‍රව, ditthි ආශ්‍රව, අවිජ්ජාශ්‍රව. දැන් කාමාශ්‍රව කියන්නේ කාමයන්ට කැමති. කාමයන්ට ඇලෙනවා. දැන් අපි දුක විඳ විඳ. දැන් අපි දැන් කතා කළානේ මෙච්චර වෙලා දුක්ඛාරය සත්‍යයට අයිති කියලා. හැබැයි ඇසට කැමති.
ඉතින් හේතු හදනවනේ. දැන් ඇස පිළිබඳව පරීක්ෂා කරලා කන පිළිබඳව, නාසය පිළිබඳව, දිව පිළිබඳව, ශරීරය පිළිබඳව, මනස පිළිබඳව අපි දැන් කතා කරලා පීඩන ස්වභාවය, සංකත ස්වභාවය, ਸੰతాප ස්වභාවය, විපරිණාම ස්වභාවය කියන මේ චතුර්විධ දුක්ඛ ස්වභාවයන් තියෙන බවත් අවබෝධ කරගෙන පටිච්ච සමුප්පාදයෙන් ජාතිපච්චය ජරා මරණං කියන ඒ ස්වභාවයත් අවබෝධ කරගත්තා. එතනත් දුකයි කියන එක දුකම තමයි හටගන්නේ කියන එක. ඒක දැන් ප්‍රායෝගික ජීවිතයේදී දැන් ලැබෙනවනේ ඒ දුක. හැබැයි ඇසට කැමති. කැමති කියන්නේ කාම. ඇලෙනවා කියන්නේ ආශ්‍රව. දැන් ඉස්සෙල්ලා කිව්වනේ. ඇස රැක ගන්න පීඩනයක් තියනවද නැද්ද? ඉතින් කාම ආශ්‍රව. එහෙනම් හේතුව හදනවා. දැන් හේතුව හදනවා. එතකොට මොනවට හේතුවද හදන්නේ? දුකට හේතුව හදන්නේ. දුක මොකද්ද? අර පීඩන ස්වභාවය, සංකත ස්වභාවය, ਸੰతాප ස්වභාවය, විපරිණාම ස්වභාවය දුක්. එතකොට ජාතිපච්චය ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස්යන් දුක්. හැබැයි දැන් ඒවට ඒ දුක් වලට ගොදුරු වෙන්නේ ඇස කන නාසය දිව ශරීරය සිත නෙමෙයිද? ඒ දුක් වලට අයිති. ඇසට කැමති නම් කාමාශ්‍රවණි. ඉතින් දුකට හේතුවනේ හදන්නේ. නැද්ද? කනට කැමති නම් දුකට හේතුව නෙමෙයිද හදන්නේ? නාසයට කැමති නම් දුකට හේතුව නෙමෙයිද හදන්නේ? දිවට කැමති නම් දුකට හේතුව නෙමෙයිද හදන්නේ? ශරීරයට කැමති නම් දුකට හේතුව නෙමෙයිද හදන්නේ? සිතට කැමති නම් දුකට හේතුව නෙමෙයිද හදන්නේ? හේතුව නෙමෙයිද හදන්නේ? ඒතර කාංකා විතරන විසුද්ධියේදී අපි හේතු ප්‍රත්‍ය ප්‍රත්‍යෝපන්න කියන ධර්මතාවයන් නිවැරදිව විභාග කරලා පරීක්ෂා කරලා ලබාගත් අවබෝධය ඒ සමුදාය සත්‍ය. ඒතර මේක සමුදය කියන එක ආර්ය සත්‍යයක්ද නැද්ද? ඒතර දුක කියන එක ආර්ය සත්‍යය. දැන් මේ මග්ගම් මග්ග ඥාන දර්ශන විසුද්ධියේදී මේ සත්‍ය තුන ප්‍රකට වෙන්න ඕනේ හොඳට. එතකොට තමයි අපි නිවැරදිව මගට බැස්සා කියන එක අපිම දැනගන්නේ. තමන්ම දැනගන්නවා මේක. දැනගෙන යන්නේ මේක. දැකගෙන යන්නේ. දැන් එහෙනම් එතකොට දැන් ඇස කියන එක දැන් අපි දැන් ඉස්සර කිව්ව හේතුන්ගෙන් හටගන්නේ එතකොට. පැහැදිලිනේ. එතකොට හේතු එහෙනම් අපි ඇසට කැමතියි. දැන් හැබැයි දැන් එහෙනම් අපි කල්පනා කරනවා මේ කැමැත්ත අයින් කරනවද නැද්ද? අයින් කරන්න ඕනේ. ඇයි? නැත්තම් ආයි අර ජරාවට අයිති, ව්‍යාධියට අයිති, මරණයට අයිති, ශෝකයට අයිති, කනගාටුවට, හැඬීමට, දුක්ඛ දෝමනස්යන්ට අයිති. අර පීඩන ස්වභාවය, ඒතර සංකත ස්වභාවය, ਸੰతాප ස්වභාවය, විපරිණාම ස්වභාවයන් කියන මේ ස්වභාවයන්ට ගොදුරු වෙන ඒ ධර්මතාවයන්ට නෙමෙයිද අපි කැමති? ඒ ධර්මතාවයන්ටනේ කැමති වෙලා තියෙන්නේ. ඒ කියන්නේ දුකට අපි කැමතියි. දුකට කැමතිද? කවුද කැමති දුකට? පැහැදිලිද? ඒතර බුදුරජාණන් වහන්සේ දේශනා කළේ ඒකයි. පැහැදිලි කරේ. එහෙනම් එතකොට අපි හේතුව පිළිබඳව අපට නිවැරදිව එදා අපි කාංකා විතරණ විසුද්ධියේදී ඒ සෑම කොටසක්ම අරගෙන අපි හේතුන්ගෙන් සකස් වෙන බව අපි පැහැදිලි කළා. පටිච්චසමුප්පාදයේ පිළිබඳව දීර්ඝ දේශනාවන් සිද්ධ කළා. එක ධර්මයක්. ඒතකොට අවිද්‍යාව කියන එක සංස්කාරයන්ට ප්‍රත්‍යයයි. අවිද්‍යාව නැත්තම් කවදාවත් සංස්කාර හැදෙන්නේ නැහැ. සංස්කාර විඥාණයට ප්‍රත්‍යයයි. ඒ කියන්නේ ප්‍රතිසන්දි විඥානයක් කැමෙකුට ගන්නවා නම් එයා නියත වශයෙන්ම සංස්කාරයක් එක්ක මනස සම්බන්ධ කරලා තියෙන්න ඕනේ. සංස්කාර කියන්නේ චේතනා. චේතනා කියන්නේ කර්ම. ඒතර පුඤ්ඤාභි සංකාර, අපුඤ්ඤාභි සංකාර, අනිත්‍යභි සංකාර. සංස්කාර ත්‍රිවිධයි. ඒතර කර්ම ත්‍රිවිධයි. පිං, පව්, හා ධ්‍යාන. එහෙනම් ඒයින් එකක් තමයි මේ මනස රැඳෙන්නේ. ඒ නිසා තමයි සංකාරපච්ච විඥාන. ඒතර විඥානපච්ච නාම රූප. ඒතර මේ ප්‍රත්‍යයන් පිළිබඳව අපි නිවැරදිව අපට අවබෝධයක් තියෙනවා. එදා කාංකා විතරන විසුද්ධිය. හැබැයි ඒ ලබාගත් අවබෝධය අදටත් එහෙම නොවෙනස්ව තියෙනවද? ප්‍රායෝගික ජීවිතේදී. එහෙනම් මග ඉන්නේ. මග කියන්නේ නිවැරදි මග.
දැන් මග කිව්වම මේ සමහර අය හිතන්නේ මේ අතරමගද කියලා නෑ. නිවැරදි මග ඉන්නේ. ඒ තමයි මග්ගමග්ග ඥාන දර්ශන විසුද්ධියදී. ඒතකොට එතනදී අපිට තව ආකාරයකට ප්‍රකට වෙනවා අනිත්‍ය කියන එක. දැන් මෙච්චර වෙලා කතා කරපු මේ ධර්මතාවයන්ගෙන් දැන් අවිද්‍යාව කියන එකට ආයුෂ එක චිත්තක්ෂණයයිනේ. එක චිත්තක්ෂණයක් තුළ ඉපද බිඳෙනවනේ. මේක චිත්තක්ෂණයක් අවිද්‍යාව ගොඩ නැගෙන්නේ සිතේ. අවිද්‍යාව කියන එක සිතේනේ ගොඩ නැගෙන්නේ. විද්‍යාව ගොඩ නැගෙන්නේ සිතේ. එතකොට සිතුවිල්ලක් විතරයිනේ. සිතුවිල්ලකට ආයුෂ එක චිත්තක්ෂණයයි. එතකොට චිත්තක්ෂණයක් තුළ ඉපද බිඳෙනවා. අවිද්‍යාව. අපේ සංස්කාරයන්ට ප්‍රත්‍යයයි. සංස්කාරයන්ට ප්‍රත්‍යයයි. ඒ කියන්නේ ප්‍රත්‍යය කියන්නේ උපකාරයි. අවිද්‍යාව නැත්තම් සංස්කාර හැදෙන්නේ නැහැ. අවිච්ඡා යත්තේව අශේෂ විරාග නිරෝධා සංකාර නිරෝධෝ. අවිද්‍යාව නිරුද්ධ නම් සංස්කාර නිරුද්ධයි. සංකාර නිරෝධා විඥාන නිරෝධෝ. එහෙමනම් ප්‍රතිසන්දි විඥානයක් ගන්න බෑ. ඒතර ප්‍රතිසන්දි විඥානය නිරුද්ධ නම් නාම රූප ක්‍රියාත්මක වෙන්නේ බෑ. එතකොට අවිද්‍යාව කියන ධර්මතාවය සිතේ ගොඩ නැගෙන. චිත්තක්ෂණයේ ආයස. එයා චිත්තක්ෂණය තුළ ඉපද බිඳින්නේ සංස්කාරයන්ට ප්‍රත්‍ය වෙලා. සංස්කාරයන්ට රැඳෙන්න බෑ. එයි. ඒගොල්ලන්ට ආයස එක චිත්තක්ෂණයයි. පින් සිතුවිල්ලකට ආයසත් එක චිත්තක්ෂණයයි. පව් සිතුවිල්ලකට ආයසත් එක චිත්තක්ෂණයයි. ධානා සිතුවිල්ලකට ආයසත් එක චිත්තක්ෂණයයි. ඊට වඩා ආයසක් නැහැ කිසිම සිතක. එහෙනම් චිත්තක්ෂණයක් තුළ අවිද්‍යාව ඉපද බිඳෙන්නේ ආශ්‍රව ප්‍රත්‍යයෙන් නෙමෙයි. කාමාශ්‍රව, භවආශ්‍රව, ditthිආශ්‍රව. ආශ්‍රව ප්‍රත්‍ය. ඒතකොට ආශ්‍රව ගොඩ නැගෙන්නේ කොහෙද? සිතේ. කාමයන්ට ඇලෙන්නේ කොහෙන්ද? සිතෙන්. භවයන්ට ඇලෙන්නේ කොහෙන්ද? සිතෙන්. භවයන්ට ඇලෙනවට කියව භවආශ්‍රව. ditthි වලට ඇලෙනවට කියව ditthිආශ්‍රව. තේරෙනවද? එහෙනම් එතකොට ඇලෙන්නේ සිතෙන්. එතකොට චිත්තක්ෂණයේ ආයස. එතකොට චිත්තක්ෂණයක් තුළ ආශ්‍රව ඉපද බින්දෙන්නේ අවිද්‍යාවට ප්‍රත්‍ය වෙලා. හැබැයි අවිද්‍යාව ආශ්‍රවයන්ගේ ඵලයක් හැටියට හටගත්තට අවිද්‍යාවට රැඳෙන්න පුළුවන් ඒක චිත්තක්ෂණයයි. ඒ චිත්තක්ෂණය තුළ ඉපද බින්දෙනවා. හැබැයි සංස්කාරයන්ට ප්‍රත්‍යයි. එතකොට සංස්කාරයන්ට රැඳෙන්න බෑ. ඒගොල්ලෝ සිතේ. සිතත් එක්ක සම්බන්ධ. පුඤ්ඤාභි සංකාර පින් කියන්නේ සිතුවිලිනේ. පව් කියන්නේ සිතුවිලි. එතකොට එයාලට රැඳෙන්නත් බෑ. එයාලට රැඳෙන්න පුළුවන් එක චිත්තක්ෂණයක් තුළ ඉපද බින්දෙනවා. හැබැයි ප්‍රතිසන්ද විඥාණයට ප්‍රත්‍යයයි. එතකොට සංකාරපච්චය විඥානං කියනකොට යන්නේ වර්තමාන භවයෙන් අනාගත භවයට යන්න මේ චුති ප්‍රතිසන්දි දෙක සම්බන්ධ කරන්න ගත වෙන්නේ චිත්තක්ෂණ දෙකයි. චිත්තක්ෂණ දෙකයි ගත වෙන්නේ. තේරෙනවද? එහෙනම් හේතු ප්‍රත්‍යයෙන් නෙමෙයි දෙන්නේ. සමුදය කියන කාර්ය සත්‍යයද? හේතුව. දර ප්‍රතිසන්දි විඥාණය බැස්ස ගමන් නාම රූප දෙකේ ක්‍රියාව පටන් ගත්තා. අර ගර්භාෂයේ තියෙන යුක්තාණුවේ ක්‍රියාව පටන් ගත්තා. විඥාණය සම්බන්ධ වෙච්ච ගමන්. දැන් ඒතර කොච්චර වෙලාවක් ගත වුණාද? මගේ ගර්භාෂයේ යුක්තාණුවට සම්බන්ධ වෙන්න ගත වුණ එක චිත්තක්ෂණේ. එතකොට එතන ක්‍රියාව පටන් ගත්තාම ඒ යුක්තාණුවේ ක්‍රියාවට චිත්තක්ෂණ 17යි. ඒක රූපේනේ. සිතේ ක්‍රියාවට එක චිත්තක්ෂණේ. දැන් ප්‍රත්‍ය නෙමෙයිද හිතන්නේ? හේතු ප්‍රත්‍ය නෙමෙයිද? දැන් නාම රූප දෙකට රැඳෙන්න බෑ. එයා ඇති වෙච්ච සනේ නැති වෙනවා. හැබැයි උපස්තම්භක කර්මය ඊගාවට එනවා. දැන් මේක තවදුරටත් විස්තර කරනවා. වෙලා තියෙනවා චුට්ටක්. දැන් අපි සෑම කෙනෙක්ම මේ ධර්මය අවබෝධ කරනකම් අපි කැමති සුගති ප්‍රතිසන්දියකට. නේ? සපවත් වෙනක උපදින්න එපේ. ඒ කියන්නේ කැමැත්ත. ඔව්. ඒකට කියන්නේ සුඛාපටිපදා. ඒ කියන්නේ සපසේ නිවනට යන්න ඕනේ. ඒ තමයි අපි සියලු දෙනාගේම බලාපොරොත්තුව. හැබැයි ඒකට යන්න නම් ප්‍රතිසන්දියක් අරන් දෙන්න යම්කිසි කෙනෙකුට සිත් 29යි තියෙන්නේ. කර්ම සිත්. 89ක් සිත් අතරින් 29යි තියෙන්නේ ප්‍රතිසන්දියක් අරන් දෙන්න. ඒ තමයි අකුසල් සිත් 12යි. කාමාවචර මහ කුසල් සිත් 8යි 20යි. රූපාවචර සිත් 5යි. ධානා සිත්. රූපාවචර සිත් 5යි. අරූපාවචර සිත් 4යි. අකසඤ්ඤායතන විඥානච්ඡායතන අකිඤ්ඤඤ්ඤායතන නේවසඤ්ඤාඤ්ඤාසඤ්ඤායතන. මේ 29න් ඕනේ සිතක් ගන්න. ඒ කියන්නේ ඊගාව භවයට යන්න.
අකුසල් 12න් ගන්නේ නිරය, තිරිසන් ලෝකය, പ്രേත ලෝකය. අකුසල් සිත් 12. කාමාවචර මහ කුසල් සිත් 8න් ගන්නවා දිව්‍ය ලෝක 6 මනුස්ස ලෝකය. ඒක සුගති. සුගති 7යි. අපි ඇවිල්ලා තියෙන්නේ සුගතියටනේ. එහෙනම් අපි කාමාවචර මහ කුසල් සිත් 8න් එකක් තමයි අපි චුති ප්‍රතිසන්දි දෙක සම්බන්ධ කරගෙන තියෙන්නේ. ඒ කියන්නේ අතීත භවයයි වර්තමාන භවයයි. කාමාවචර මහ කුසල් සිත් 8න් එකක්. හැබැයි ඒ 8න් එකක් අපට ඥාන සම්පයුත්තන. ඒකට කියනවා සෝමනස්ස සහගත ඥාන සම්පයුත්ත සංකාරික සසංකාරික. සෝමනස්ස සහගත ඥාන විප්පයුත්ත අසංකාරික සසංකාරික. උපේක්ඛා සහගත ඥාන සම්පයුත්ත අසංකාරික සසංකාරික. උපේක්ඛා සහගත ඥාන විප්පයුත්ත අසංකාරික සසංකාරික. ඔය තමයි කාමාවචර මහ කුසල් සිත් 8. එතකොට අපි සෝමනස්ස සහගත ඥාන සම්පයුක්ත නම් මෙච්චර වෙලා කතා කරපු ධර්මය තේරෙනවා. ප්‍රතිසන්දි අරන් තියෙන්නේ. සෝමනස්ස සහගත ඒ කියන්නේ ජීවත් වෙන්නේ සතුටෙන්. ඒ තමයි සෝමනස්ස සහගත කියන්නේ. සෝමනස්ස කියන්නේ සතුට. ඒතකොට සතුටෙන් අපි ජීවත් වෙනවා. ඒ කියන්නේ අපට ධන සම්පත්, වස්තු සම්පත් අපට හොඳට ලැබිලා තියෙනවා. දැන් මෙච්චර වෙලා කතා කරපු දේ මේ හේතු ප්‍රත්‍ය හා මේ දුක්ඛාරය සත්‍ය, සමුදාය සත්‍ය පිළිබඳව මෙච්චර වෙලා කතා කරපු එක අවබෝධ නම් ඥාන සම්පයුක්ත සිතකින් තමයි ප්‍රතිසන්දි ආරම්භ තියෙන්නේ. තේරෙනවද කියන්නේ? අසංකාරිකයි කියන්නේ තමන්ගේ වමනාවෙන්. සසංකාරිකයි කියන්නේ කාගේ හරි මෙහෙයීමකින්. දැන් බණහණ්ඩාවේ මේ ධර්මයට සම්බන්ධ වෙන්න ආවේ තමන්ගේම වමනාවෙන් නම් අසංකාරිකයි. එහෙම නැත්නම් මේ අනිත් අය අඩ ගහගෙන නම් ආවේ සසංකාරිකයි. ඒ කියන්නේ කාගේ හරි මෙහෙයීමෙන්. දැන් ආවේ තමන්ගේම වමනාවෙන් නම් අසංකාරිකයි. හරිද? ඒතකොට ඥාන සම්පයුත්තයි කියන්නේ මේ චතුරාර්ය සත්‍ය අවබෝධ වෙනවා. සෝමනස්ස සහගතයි කියන්නේ ජීවිතය හොඳින් පවත්වන සුවසේ. ඒ තමයි සෝමනස්ස සහගත. හරිද? ඒතකොට දැන් ඕගොල්ලෝ ප්‍රතිසන්දි අරන් තියෙන්නේ මොන සිතකින්ද කියලා ගන්න. හරිද? දැන් අර ප්‍රතිසන්දිය ගන්නත් මේ අසංකාරික සසංකාරික කියන එක එනවා. දැන් සමහර විට දැන් මේ බණහන අය යම් අකුසල සිතුවිල්ලකින් දුගති ප්‍රතිසන්දියක් අරන් හිටියානම් දැන් අපි 7 දවසේ දානෙම දෙනවනේ. 3 මාසේ දානෙම දෙනවනේ. එතකොට ඒ දානේ පින්කම අරමුණු කරලා ඒ දින 7කට හරිය ලබාගත්ත ඒ ප්‍රතිසන්දිය වෙනස් කරගෙන මනුස්ස ලෝකයට ආවෙන්න පුළුවන්. ඒ සඳහා කවුරු හරි මෙහෙවන්න පුළුවන් තමන්ගේ ඥාති බණ ටික අහන්න යන්න කවුරු හරි මෙහෙවුවා නම් ඒක සසංකාරිකයි. තමන්ගේ ඕමනාවෙන්ම ඇවිල්ලා බණ අහලා ප්‍රතිසන්දිය වෙනස් කරගත්තා නම් අසංකාරිකයි. තේරෙනවද නැහැ කියන එක. පැහැදිලි වුනේ නැද්ද? එහෙම නැත්තම් අපි පෙර භවයේත් අපි මේ ස්වභාවයන් පුරුදු කරලා තියෙනවා. ධර්මය අවබෝධ කරගන්න මහන්සි අරන් තියෙනවා. උත්සාහයෙන් අපි එහෙනම් අසංකාරිකයි. හරිද? එතකොට දැන් යම් කිසි කෙනෙකුට එහෙනම් මේ කියන ධර්මය තේරෙනවා. ඒක සමන. එතකොට උපේක්ඛා සහගතයි ඥාන සම්පයුක්තයි. උපේක්ඛා සහගත කියන්නේ එයා සැප විඳින්නේ. හැබැයි ධර්මය තේරෙනවා කියනකොට. ඥාන සම්පයුක්තයි කියන්නේ ඒකයි. දුක්ඛාරය සත්‍ය දුක පිළිබඳව පැහැදිලි කරනකොට එයාට අවබෝධ වෙනවා. සමුදාය සත්‍ය පිළිබඳව පැහැදිලි කරනකොට එයාට අවබෝධ වෙනවා. මාර්ග සත්‍ය පිළිබඳව පැහැදිලි කරනකොට එයාට අවබෝධ වෙනවා. හැබැයි එයා සැප විඳින්න කෙනෙක් නෙමෙයි. උපේක්ඛා සහගතයි. හැබැයි ඥාන සම්පයුක්තයි. දැන් අපි කියමුකෝ දැන් මේ අපේ ඉන්නේ මේ රට පාලනය කරන කට්ටිය ගමුකෝනේ. සෝමනස්ස සහගතයි. හැබැයි ඥාන විප්‍රයුක්තයි. නුවණ නැහැ. නුවණ තියෙනවා නම් අද මෙහෙම වෙන්නේ අපේ රටට. ඥාන සම්පයුක්තද ඥාන විප්‍රයුක්තද? හේතු ප්‍රත්‍යවත් දන්නවද? කර්ම විපාකවත් දන්නවද? ඒවත් දන්නේ නැහනේ. ඒ තමයි ඥාන විප්‍රයුක්තයි. ඒ කියන්නේ නුවණ නැහැ. හැබැයි සැප විඳිනවා. සැප විඳිනවානේ. අපේ සල්ලි වුණොත් සැප තමයි විඳින්නේ ඒගොල්ලෝ. නේ අපි ඔදුකේ දාලා. එතකොට සෝමනස්ස සහගතයි ඥාන විප්‍රයුක්තයි. අපි හැබැයි දර සාමාන්‍ය මට්ටමේ ජීවිත ගත කරනවා. එයාලට සාමාන්‍ය සෝමනස්සත් වෙනවා යම් වෙලාවක යම් වෙලාවක උපේක්ඛා සහගත තියෙනවා. එතකොට හැබැයි ධර්මයේ තේරෙනවා. ඒතර උපේක්ඛා සහගත ඥාන සම්පයුක්තයි. උපේක්ඛා සහගත ඥාන විප්‍රයුක්තයි. එතකොට යම් ආකාරයක සතුටක් ඉහළින්ම ලබන්නේ
හැබැයි දුකක්වත් නැතුව ඒගොල්ලන් ජීවත් වෙනවා ධර්මයේ තේරෙන්නේ නැහැ. පැහැදිලිද කියන එක. එහෙනම් මෙන්න මේ ආකාරයට තමයි අපි ප්‍රතිසන්දි ගන්නෙ. එතකොට ප්‍රතිසන්දිය එහෙනම් ගන්නෙ අර කර්මයක් එක්ක නෙමෙයිද? දැන් කර්මයක් එක්ක නෙමෙයිද ගන්නෙ එතකොට ප්‍රතිසන්දිය? ඒක තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කරේ. එහෙනම් මේ ගත්තේ මහා කාමාවචර මහා කුසල් සිත් 8න් අපි ප්‍රතිසන්දිය අරන් තියෙන්නේ. ඒ කියන්නේ දිව්‍ය ලෝක 6 හෝ මනුස්ස ලෝකේ. ତර රූපාවචර කුසල් සිත් 5යි ධානයක් උපදවලා රූපාවචර ධානයක් උපදවලා රූපාවචර බ්‍රහ්ම ලෝකේ ප්‍රතිසන්දියක් ගන්නවා. එහෙම නැත්නම් අරූපාවචර කුසල් සිත් 4යි ඒ කුසල් සිතක් ඇති කරගෙන ධානයක් උපදවලා අරූපාවචර බ්‍රහ්ම ලෝකේ ප්‍රතිසන්දි ගන්නවා. ඔය සිත් 29න් විතරයි මේ ලෝකේ ඕනම කෙනෙකුට ප්‍රතිසන්දියක් ගන්න පුළුවන්. ඔය 29 එකක් ගන්න ඕනේ අනිවාර්යයෙන්. පැහැදිලිද? එහෙනම් අපි දැන් වර්තමාන භවයේ ඒතර පෙර භව වල ඉඳන් අපි ඥානය දියුණු කරගෙන ඇවිල්ලා තියෙනවා. එහෙනම් වර්තමාන භවයේ මේ ප්‍රායෝගික ජීවිතයේදී අපි මේ නුවණට මොකද කරන්න ඕනේ? නිරන්තරයෙන්ම අර සතිය හා යෝනිසෝ මනසිකාරය කියන ධර්මතාවයන් දෙක උපකාර කරගෙන අර මං කිව්ව දැන් කාංකා විතරණ විසුද්ධි, ditthi විසුද්ධි. ඒතකොට ඒ ලබාගත් අවබෝධය අපි ඒක ගිලිහෙන්න දෙන්නේ නැතුව, මනසින් ඉවත් වෙන්න දෙන්නේ නැතුව ඒක නිරන්තරයෙන් මේ පුහුණුව ඉදිරියට ගෙනියන්න ඕනද නැද්ද? ගෙනියන්න ඕනේ නේ. ඒක තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. මානිනි මේ සති හා යෝනිසෝ මනසිකාරය මේ සත්‍ය සංසාරයෙන් ඈතර කරනවා. පැහැදිලිද කියන්නේ? දැන් ධර්ම දේශනාව අවසන් කරන කාලෙත් එක්ක දැන් එහෙනම් එතකොට මග්ගමග්ග ඥාන දර්ශන විසුද්ධිය අපි මගට බැස්සා කියලා හරියටම නිවැරදි මගට අවතීර්ණ වුණා කියලා අපට තේරෙනවා අර දුක කියන කාර්ය සත්‍යයක් කියලා ප්‍රකට නම්. සමුදය කියන කාර්ය සත්‍යයක් කියලා. දැන් සමුදය කියන්නේ හේතුව. දැන් හේතුව පෙන්වන්නේ දැන් මෙතන. ඒතොර ඒක සත්‍යද අසත්‍යද? අවිජ්ජාපච්ච සංඛාරා. වේදනාපච්ච තණ්හා. වේදනාව තණ්හාවට ප්‍රත්‍යයයි. තමයි හේතු. ඒතොර එන හේතුන්ගෙම නේද සකස් වෙන්නේ. ඒ කාර්ය සත්‍යය. ජාතිපච්ච ජරා මරණ. ජාතියක් නැත්තම් ජරා මරණ. ඒ කියන්නේ පහළ වීමක්, සකස් වීමක්, පුනර්භවයක් නැත්තම් ජරා මරණ නැහැ. ඉතින් එහෙනම් සමුදය කියන කාර්ය සත්‍යයද? සත්‍යය නේ. ඒතොර ඒ දුකට හේතුව ආශ්‍රව කියන කාර්ය සත්‍යයද? ඒ දුක විඳ විඳ අපි ඇලෙනවා. මේ දුක විඳිනවා, විඳින ගමන් ඇලෙනවා. ඒ කියන්නේ දුකට හේතුව එතනම හදනවා. ඒතර බුදුරජාණන් වහන්සේ දේශනා කරන සමුදය අයින් කරන්න. එතකොට මොකක්ද? නිවන. ඒ කාර්ය සත්‍යය. ඒක දැන් මම මෙච්චර කතා කළේ නෑ. මේ මොකද මග්ගමග්ග ඥාන දර්ශන විසුද්ධියේදී අර සත්‍ය තුන ප්‍රකට කරගන්න ඕනේ. මොකද ඊගාවට යන්නේ නිවැරදි තැනට යන්නේ. ඒ කියන්නේ නිවනට අනිවාර්යයෙන්ම නිවන ප්‍රත්‍යක්ෂ වෙනවා මේ ධර්මතා තුන පරිවාර වෙනකොට. ඒ කියන්නේ දුක්ඛාරිය සත්‍ය, සමුදාය සත්‍ය හා මාර්ගය. එතන මාර්ගයට නිවැරදිව අවතීර්ණ වුණා කියලා. ඒ තමයි මග්ගමග්ග ඥාන දර්ශන විසුද්ධි කියන්නේ. හොඳයි.